ඊළඟ පොයින්ට් එක. දැන් අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියද්දී පාවිච්චි කරන නියම තුනක් තියෙනවා. මොකද ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියද්දී පාවිච්චි කරන නියම තුනක් තියෙනවා. පළවෙනි නියම අවුෆ්බාව් මූලධර්මය. දෙක ෆවුලි බහිෂ්කාර මූලධර්මය. තුන්වෙනි එක හුන්ගේ නීතිය. එනම් මොනවද ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියද්දී පාවිච්චි කරන නියම තුන? එක අවුෆ්බාව් මූලධර්මය. මේකට අපි තව නමක් කියනවා ගොඩනැගීමේ මූලධර්මය. දෙවැනි මූලධර්මය තමයි ෆවුලි බහිෂ්කාර නීතිය. ෆවුලි බහිෂ්කාර නීතිය. දැන් ෆවුලි බහිෂ්කාර මූලධර්මය. තුන තමයි හුන්ගේ නීතිය. පළවෙනි එක බලමු අපි. පළවෙනි එක තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම පිළිබඳ අවුෆ්බාව් මූලධර්මය. මොකක්ද අවුෆ්බාව් මූලධර්මය කියන්නේ? අවුෆ්බාව් මූලධර්මය කියන්නේ මෙයා කියනවා යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිරෙද්දී ඒවා ශක්තිය වැඩි වෙන ආකාරයට පිරෙන්නේ කියලා. යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිරෙද්දී ඒවායේ කාක්ෂිකවල ශක්තිය වැඩි වෙන ආකාරයට ඉලෙක්ට්‍රෝන පිරේ කියලා අවුෆ්බාව් මූලධර්මය. ඒ මොකද්ද? අපි දැන් ඉගෙන ගත්ත දේවල් ටික එකින් එක මෙතෙන්ට ගමු. හොඳට අහන්න ඕනි. එකින් එක මෙතෙන්ට ගන්නයි යන්නේ. දැන් අපි කිව්වා එකට වඩා දෙකේ ශක්තිය වැඩි. දෙකට වඩා තුනේ, තුනට වඩා හතරේ, හතරට වඩා පහේ, පහට වඩා හයේ, හයට වඩා හතේ ශක්තිය වැඩි කියලා. එහෙනම් මේ විදිහට ගත්තන් පස්සේ 1s 2s 2p කියලා තියෙනවා. 3s 3p 3d ඉන්නවා. 4s 4p 4d 4f ඉන්නවා. 5s 5d 5f 5d 5f ඉන්නවා. 6s 6p 6d 6f ඉන්නවා. 7s 7p 7d 7f ඉන්නවා. මෙන්න මේගොල්ලෝ ගත්තන් පස්සේදී එහෙනම් මේ අවුෆ්බාව් කියන විදිහට ඉලෙක්ට්‍රෝන පිරෙන්න ඕනේ කොහොමද? ඒ වාගේ ශක්තිය වැඩි වෙන විදිහට. එහෙනම් කොහොමද පිරෙන්නේ? එක එස්ට පිරුණෙන් පස්සේ එයා දෙකට යනවා. 2s ට. ඊට පස්සේ 2p ට. ඊට පස්සේ 3s ට. ඊළඟට 3p ට. ඊළඟට 3d ට. ඊළඟට 4s ට. ඔන්න. ඊට පස්සේ ආයේ 4p 4d 4s 5s 5p 5d 5s මේ විදියට තමයි අපිට හිතෙන්න පිරෙන්න ඕනේ කියලා. අපිට හිතන විදිය මම කියන්නේ අපිට හිතනවා 1s ට 2s ට 2p ට 3s ට 3p 3d 4s 4p 4d 4s විදියට පිරෙන්න ඕනේ කියලා. ඇයි ඒ? අපි ඉගෙන ගත්තා පළවෙනි එක අවුෆ්බාව් මූලධර්මයට අනුව ඉලෙක්ට්‍රෝන පිරෙන්න ඕනේ ශක්තිය වැඩි වෙන පිළිවෙලට. ඊට කලින් ඉගෙන ගත්තා එකට වඩා දෙකේ, දෙකට වඩා තුනේ, තුනට වඩා හතරේ ඒ විදිහට න්‍යෂ්ටි නම් ඈතට යන්න ශක්තිය වැඩි වෙනවා. ඊළඟ උපශක්ති මට්ටම් ගත්තන් පස්සේ s ට වඩා p ගේ, p ට වඩා d ගේ, d ට වඩා f ගේ ශක්තිය වැඩි. හැබැයි මතක තියාගන්න මේ විදිහට නෙමෙයි පිරෙන්නේ. එයාගේ ශක්තිය මීට වඩා චූටි වෙනසක් පෙන්වනවා. ඒකට පළවෙනි එක තමයි 1s ට වඩා 2s ගේ ශක්තිය වැඩි. 2s ට වඩා 2p ගේ ඊට පස්සේ 3s ගේ ශක්තිය වැඩි. මෙන්න 3s ට වඩා 3p ගේ ශක්තිය වැඩි වුණාට අනේ ඊට වඩා 4s ගේ තමයි ශක්තිය වැඩි.
හතර එස්ට වඩා 3D ගේ ශක්තිය වැඩි. 3D ඊට පස්සේ ශක්තිය වැඩි වෙන්නේ 4P ගේ ඊට පස්සේ 5S ගේ. ඊටත් පස්සේ 4D 5P 6S විදියට යනවා. අනේ ඊට පස්සේ මෙයා F ට යනවා 4F 5D 6P 7S විදියට පිරෙන්නේ. ඊළඟට මෙන්න මේ විදියට ඒගොල්ලෝ පිරිපිරි යන්නේ. එහෙනම් අර විදියට පිරෙන්නේ නැහැ. ඔන්න මතක තියාගන්න ඕනි. මොකද වෙන්නේ? එකේස්ට පිරුණාන් පස්සේ දෙකේස්ට, දෙක පීට තුනේස්ට, තුන පීට හතරේස්ට, හතරේස්ට පිරලා තමයි 3Dට පිරෙන්නේ. 3P ගෙන් පස්සේ 3Dට එහෙම පිරෙන්නේ නැහැ. අනේ උන්නේ 3D 4P 5S ආයි 4Dට යනවා. ඔය විදියට මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන පිරෙන රටාවක් ගෙනියනවා. මෙන්න මේ රටාවට තමයි අපි අවුෆ්බාව් නියමයට පිරෙනවා කියලා කියන්නේ. හරිද? දාන්න. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම. මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම. මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම. දාන පළවෙනි එක. පළවෙනි එක. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීමට අපි කතා කරා දැන්. හරිද? ඒ අර්ථයේදී අපි පළවෙනි එක දාන්න යන්නේ. හරිද? දාන්න. අවුෆ්බාව් මූලධර්මය. අවුෆ්බාව් මූලධර්මය. වරහන් ඇතුළේ දාන්න ගොඩනැගීමේ මූලධර්ම. මේ පැත්තෙන් ගොඩනැගීමේ මූලධර්ම. ගොඩනැගීමේ මූලධර්ම. දාන්න මූලද්‍රව්‍ය පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිරීමේදී ඒවා අඩුම ශක්තියක් ඇති උපශක්ති මට්ටමින් ආරම්භ වී ක්‍රමයෙන් ශක්තිය වැඩිවන ලෙස ඉලෙක්ට්‍රෝන පිරීම සිදු වේ. ඒ අනුව ඒවා දාන්න 1S 2S 2P 3S 3P 4S
3D 4P 5S 4D ආදී ලෙස ශක්තිය වැඩි වන ආකාරයට පිරීම සිදුවේ. කොළ පාට පෑනෙන් තරුවක් දාලා එනම් උපශක්ති මට්ටම් අනුපිළිවෙලින් පිරීම සිදු නොවේ. අනුපිළිවෙලින් පිරීම සිදු නොවේ. අනුපිළිවෙලින් එහෙම පිරෙන්නේ නැහැ. අනුපිළිවෙලින් පිරීම සිදු නොවේ. හරි. එහෙනම් දාගන්න මෙන්න මේක පිරෙන විදිහ හිතලා දාලා. ඉක්මනට සනිකව ඩබල් එකේ දාගත්තු. ඉක්මනට දාගන්න. හරිද? හරි. දැන් අපි මෙන්න මේ කාක්ෂිකවල විභව ශක්තිය කොහොමද රඳා පවතින්නේ කියලා බලමු. එතකොට මෙන්න මේගොල්ලන්ගේ විභව ශක්තිය ගත්තොත් ඒ කියන්නේ කාක්ෂිකවල ශක්තිය වැඩි වෙන පිළිවෙල තමයි මේ බලන්න යන්නේ. ඔන්න පළවෙනියෙන්ම අපි 1s කියන කෙනාගේ ශක්තිය කොහොමද තියෙන්නේ කියලා බලමු. මෙන්න 1s කියන කෙනාගේ කාක්ෂිකය දැන් මෙයාට පිරුණා. ඊට පස්සේ මෙයාට පිරුණාන් පස්සේදී ඊළඟට පිරෙන්නේ 2s ට. ඊළඟට කාටද පිරෙන්නේ? ඊළඟට පිරෙන්නේ 2p ට. කාටද? 2p. මෙන්න 2px 2py 2pz කියලා කාක්ෂික තුනක් තියෙනවා. මෙයාට පිරුණාන් පස්සේ කාටද පිරෙන්නේ? මෙයාට පිරුණාන් පස්සේ 3s ට. ඊට පස්සේ එයා පිරනවා 3p ට. දැන් මේකේ කාක්ෂික අපිට ලකුණු කරද්දී මේ 1s අතර වෙනසට වඩා
දෙකේසුයි තුනේසුයි අතර වෙනස 2 අතර වෙනස දක්වන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඊටමඩින්ද මම මෙතනදී සාමාන්‍ය ආකාරයට ශක්තිය වැඩි වෙන ආකාරය විතරක් මෙතනදී දක්වනවා. හරිද? දැන් ඔන්න ඊළඟ කේස් එක. 1s 2p 2p 3s මෙන්න 3p හරිද? ඊළඟට කාටද පිරෙන්නේ? 3p ගෙන් පස්සේ 3d ට නෙමෙයි පිරෙන්නේ. කාටද පිරෙන්නේ? 4s ට. කාටද පිරෙන්නේ? 4s ට. ඒ කියන්නේ 4s තමයි ඊළඟට දක්වන්නේ. මෙන්න 4s. දැන් 4s ට පිරුණෙන් පස්සේදී ඊළඟට තමයි 3d ඉන්නේ. 4s 3d ඉතාමත්ම ළඟ ඉන්නේ. හරිද? ඉතාමත්ම චූටි වෙනසක් මේගොල්ලන්ගේ ශක්තිය තියෙනවා. මේන්නේ 3d. ඊළඟට මෙන්න මෙයාගේදී ඊළඟට පිරෙනවා 4p ට. කාටද? 4p ට. හරිද? 4p ට පිරුණෙන් පස්සේ ඊළඟට මෙන්න මේ පිළිවෙල පිළිපදින්නේ මේ බලන්න. 1s 2s 2p 1s 2s 3s 3p 3d. ඔන්න පිළිපදින පියවර. දැන් 4p ට පිරුණෙන් පස්සේ යා කාටද පිරෙන්නේ කියලා බලන්න 5s ට. මේ ආයෙ පාරක් බලාගෙන යන්න. 1s ට පිරුණා 2s ට. 2s ගෙන් පස්සේ 2p ට. 2p ගෙන් පස්සේ 3s ට. 3s ගෙන් පස්සේ 3p ට. ඊට පස්සේ 4s. ඊළඟට 3d. ඒ දෙක අතර ඉතාමත් ළඟ ශක්තියක් තියෙනවා. ඊළඟට 4p ට පිරුණා. මෙන්න 4p. ඊළඟට 5s ට පිරෙනවා. කාටද පිරෙන්නේ ඊළඟට? 5s ට. මෙන්න 5s. 5s ට පිරුණෙන් පස්සේ ඊට පස්සේ තමයි මෙයා 4d ට පිරෙන්නේ. කාටද පිරෙන්නේ? 4d ට. මෙන්න 4d. ඊළඟට මෙන්න 5p. ඊට පස්සේ ආකාරද පිරෙන්නේ 5p ට පිරුණ කෙනා නැවත 6s ට පිරෙනවා. මෙන්න 6s. ඊට පස්සේ 6s ට පස්සේ එයා පිරෙන්න ඕනේ 4s ට. ආසන්නයේ අවම ශක්තියක් තියෙන මෙයාගේ. 4 චූට්ටයි වැඩි වෙලා තියෙන්නේ. මෙන්න 4s. ළඟ තියෙන්නේ. මෙන්න 4s. ඔය තමයි ඉලෙක්ට්‍රෝන එක එක්කෙනාගේ පිරීගෙන යන්නේ. තේරුණාද? එහෙනම් ඔය ආකාරයෙන් තමයි යාගේ ශක්තිය වැඩි වෙන්නේ. 1s ට පස්සේ 2s 2s ට පස්සේ 2p ඊට පස්සේ 3s 3p 4s ට පස්සේ 3d වැඩි. ඊට පස්සේ 4p ඊළඟට 5s 5s ට පස්සේ 4d 4d ට පස්සේ 5p 5p ඊට පස්සේ 6s ඊට පස්සේ 4s. හොඳයි ශක්තිය දාන්න. මේවායේ කාක්ෂිකවල ශක්තිය වැඩි වෙන ආකාරය
ශක්තිය වැඩි වෙන ආකාරය. පහත ආකාරය. පහත ආකාරය. අදාගන්න. මේ වගුව දාන්න. ඕන අපි මේක ඊළඟ එකත් ඕනනම් දාමු. මේ දැන් කීයද? 4 F ට පස්සේ පහඩීට ඕන අපිට මෙතින් ගන්න. මේක ළඟ මෙන්න මෙයන්නේ නේද? මේ අපි එක දිගට යනවා. මේ වගේ යන්නේ. චුට්ටක් වැඩි. මේන්නේ පහඩී. හරි. අදාන්න. ශක්තිය වැඩි වෙන්නේ. මේ අර එක එකේ ශක්තිය වැඩි වෙන විදිය තමයි මම පෙන්වන්නේ. තේරුණාද? 1s වඩා 2s ඊට වඩා 2p ඊළඟට 3s 3p ඔය විදියට එකින් එක කොහොමද ශක්තිය වැඩි වෙන්නේ. එහෙනම් කවදාවත් හරිද මේ ක්‍රමය නැතුව පිළිපදිනවද? නෑ හරිද. මේ ක්‍රමය තමයි ඉලෙක්ට්‍රෝන පිරෙද්දී පිළිපදින. දැන් එහෙනම් මොකද්ද මෙන්න මෙයාගේ මේ ශක්තිය විචලනය වෙන විදිහට තමයි අපේ ගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස යන්නේ. හරි. ඔය විදිහට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියුවෙන් පස්සේදී හරිද ඊළඟට දෙවැනි නියමය තමයි ෆවුලි බහිෂ්කාර නියමය. ඊ මොකද්ද? ෆවුලි බහිෂ්කාර නියමය. මේ ෆවුලි කියනවා හරි ලස්සන කතාවක්. මේ කතා සේරම ලස්සනයි. ෆවුලි කියනවා තවත් ලස්සන කතාවක්. මොකද්ද? ෆවුලි කියනවා යම්කිසි පරමාණුක කාක්ෂිකයක් ගත්තොත් ඒ කාක්ෂිකේ තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 2යි. මේ කාක්ෂිකයේ තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 2යි. ඒක S වෙන්න පුළුවන්, P වෙන්න පුළුවන්, D වෙන්න පුළුවන්, F වෙන්න පුළුවන්. ඔය කාගේ වුණත් එක කාක්ෂිකයක තියෙන උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 2යි. දෙකට වඩා තියාගන්න නම් බෑ. ඒ කියන්නේ තුනක් තියාගන්න පුළුවන්ද? බෑ. එකක් අනේ එකක් පුළුවන්. ඇයි අපිට කියන්නේ උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 2යි කියලා. එහෙනම් එකක් තියාගත්ත කියලා පස්සයක් නේද? එහෙනම් ෆවුලි කියන විදිහට මේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියනා වගේම තමයි මේගොල්ලෝ ප්‍රතිවිරුද්ධ අතටලු භ්‍රමණය වෙන්නේ. එක එක්කෙනාගේ ප්‍රතිවිරුද්ධ අතටලු භ්‍රමණය වෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ එක්කෙනෙක් දක්ෂිනාවර්තව භ්‍රමණය වුණොත් අනිත් කෙනා වාමාවර්තව භ්‍රමණය වෙනවා. මොකද වෙන්නේ? එක්කෙනෙක් දක්ෂිනාවර්තව භ්‍රමණය වුණොත් අනිත් කෙනා වාමාවර්තව භ්‍රමණය වෙනවා. ඒ කියන්නේ මෙයාලට ප්‍රතිවිරුද්ධ චුම්බක ගුණ තියෙනවා. මොනවද තියෙන ගුණ? ප්‍රතිවිරුද්ධ චුම්බක ගුණ. මෙන්න මේගොල්ලන්ට ප්‍රතිවිරුද්ධ චුම්බක ගුණ තියෙන නිසා මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන වලට පවතින ක්වොන්ටම් අංකත් වෙනස් කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් සරලවම ෆවුලි කියන්නේ මේ කාක්ෂිකයක තියෙන ඉලෙක්ට්‍රෝන දෙකට සමාන ක්වොන්ටම් අංක තියෙන්න බෑ කවදාවත්. කවදාවත් යම්කිසි පරමාණුක කාක්ෂිකයක තියෙන ඉලෙක්ට්‍රෝන දෙකකට සමාන ක්වොන්ටම් අංක තියෙන්න බෑ කියන තමයි එක තමයි ෆවුලි ඔහොම කිව්වේ. එහෙනම් ෆවුලි බහිෂ්කාර නියමය
යම් කිසි කාක්ෂිකයක තියාගන්න පුළුවන් උපරිමම ඉලෙක්ට්‍රෝන ගාන 2යි. ඒවා ප්‍රතිවිරුද්ධ අතට භ්‍රමණය වෙනවා. ප්‍රතිවිරුද්ධ අතට භ්‍රමණය වෙනවා කියන්නේ ප්‍රතිවිරුද්ධ චුම්බක ගුණ තියෙනවා. ඒකේ ප්‍රධාන තේරුම තමයි ඒගොල්ලන්ට එකම ක්වොන්ටම් අංක තියෙන්න බෑ. ක්වොන්ටම් අංක වෙනස්. අපිට ඕක දක්වන්න පුළුවන් මෙහෙම. එක මේ විදිහට කාක්ෂික අපි දක්වමු දක්වතුවකින් වගේ මේ විදිහට තියෙනවා කියලා කියන්න පුළුවන් අර්ධ ඊතල වලින්. එහෙම නැත්නම් ඔයාට මෙයාව මෙහෙම නැතුව ඕනනම් තනි ඊතල වලින් කියන්න පුළුවන්. මේකෙන් කියන්නේ එක්කෙනෙක් දක්ෂිනාවර්තයි එක්කෙනෙක් වාමාවර්තයි ඒ දෙන්නා දෙපසට භ්‍රමණය වෙනවා. දෙපසට භ්‍රමණය වෙනවා. දන් ෆවුලි බහිස්කාර නියමයට පවුලි බහිස්කාර නියමයට අනුව මාතෘකාව දාලා ෆවුලි බහිස්කාර නියමයට අනුව යම් පරමාණුක කාක්ෂිකයක උපරිමව තිබිය හැකි ඉලෙක්ට්‍රෝන ගණන දෙකක් වන අතර ඒවා ප්‍රතිවිරුද්ධ අතට භ්‍රමණය වී ඒවා ප්‍රතිවිරුද්ධ අතට භ්‍රමණය මෙනිසා ඒවාට ප්‍රතිවිරුද්ධ චුම්බක ගුණ ප්‍රතිවිරුද්ධ චුම්බක ගුණ කොළ පාට පෑනි. එයනුවමින් කියවෙනුයේ අපි ඉස්සරහට ඉගෙන ගන්න ක්වොන්ටම් අංක මම අවශ්‍ය දේවල් ටික කියලා යන්නේ. එයනුවමින් කියවෙනුයේ යම් පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝන දෙකකට කිසි විටක සමාන ක්වොන්ටම් අංක නොපවතින බවයි. සමාන ක්වොන්ටම් අංක නොපවතින බව. කියන්නේ කවදාවත් ඉලෙක්ට්‍රෝන දෙකකට සමාන ක්වොන්ටම් අංක තියෙන්න බෑ. හරිද? මෙම කාක්ෂිකයක පවතින ඉලෙක්ට්‍රෝනයක් අඩයිතලයකින් හෝ තනීතලයකින්
අඩයි තලයකින් හෝ තනි තලයකින් දැක්විය හැකිය. දාන්න මේ යටට මෙයාව අඩයි තලයකින් හෝ තනි තලයකින් දැක්විය. දාන්න මේක ඉක්මනට දාන්න. හරිද? හරි. දැන් මෙන්න මේගොල්ලන්ගේදී ක්වොන්ටම් අංකවලදී අපි ඉගෙන ගන්නවා මේ උඩට යන කෙනා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට උඩට තියෙන කෙනාට ධන භාගය කියලා කියනවා. පල්ලෙහාට මෙයාට එහෙම නැත්නම් මෙයාට ඍණ භාගය කියලා. උඩට යන කෙනාට ධන භාගය කියලා කියනවා. පල්ලෙහාට යන කෙනාට ඍණ භාගය කියලා කියනවා. හරිද? ඒක ක්වොන්ටම් අංක ඉගෙන ගත්තන් පස්සේ ඔයාලට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. අපි ඒවත් එක්ක කතා කරමු. දැන් ඔන්න ෆවුලි කියන නියමය ඔය විදිහට ඔයා දන්නවා. යාගේදී කාක්ෂිකයක තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකයි. ඒවා ප්‍රතිවිරුද්ධ අතර භ්‍රමණය වෙනවා. හරිද? තුන්වෙනි එකේ කුන්ගේ නියමය. කුන්ගේ නියමය. කුන්ගේ නියමය. ගන්න කුන්ගේ නියමය. තුන්වෙනි එක කුන්ගේ නියමය. දාන කුන්ගේ. දැන් මේ හුන්ගේ නියමයට අනුව හුන් කියනවා මෙන්න මෙහෙම ලස්සන කතාවක්. හරිද? ඒගොල්ලන්ගේදී මෙයා කියනවා පරමාණුක කාක්ෂිකවල ඒගොල්ලෝ ස්ථායි වෙන්නේ. එහෙම නැත්නම් ශක්තිය අවම වෙන්නේ. පරමාණුක කාක්ෂිකවල ශක්තිය අවම වෙන්නේ ඒ වාගේ භ්‍රමණ සමාන්තර වෙද්දී. මොකද්ද? එතන බැමුම් සමාන්තර වෙද්දී භ්‍රමණයන් සමාන වෙද්දී කියලා මෙන්න මේ හුන් කියනවා. පරමාණුක කාක්ෂිකයක ශක්තිය අවම වෙන්නේ භ්‍රමණ සමාන්තර වෙද්දී එහෙම නැත්නම් බැමුම් සමාන්තර වෙද්දී කියලා හුන් කියනවා. අපිට මේක කොටස් වලට බෙදාගෙන කතා කරන්න පුළුවන් පොඩ්ඩක්. මුලින් දාගන්නකො මේ හුන්ගේ නීතිය. යම් පරමාණුක කාක්ෂිකයක ශක්තිය අවම වන්නේ එම ඉලෙක්ට්‍රෝන වල භ්‍රමණ එසේ නැතහොත් බැමුම් සමාන්තරව ඇති විටදී සමාන්තරව ඇති විටදී එන උපරිම බැමුම් සමාන්තර වෙන්න ඕන. ඔන්න ඔක තමයි එයාගේ පළවෙනි දේ. දැන් අපි බලමු මේක මොකක්ද කියන්නේ කියලා. හොඳට බලමු. හරිද? මොකද්ද මෙන්න මේකේ කියන්නේ. දැන් මෙයාගේදී බැමුම් සමාන්තර වෙද්දී
හරිද? පළවෙනි එක. අපි හිතමු P ට ඉලෙක්ට්‍රෝන දෙකක් පිරෙනවා කියලා. මෙන්න මෙහෙම ඈ. අපි හිතමු P ට ඉලෙක්ට්‍රෝන පිරීම හිතමු. P ගේ ඉන්නව නේද? මෙහෙම තුනක්. ඒ කියන්නේ PX, PY, PZ කියලා තුනක් ඉන්නව නේද? මේ PX, PY, PZ ගේදී මේ විදිහට T ට ඊළඟට D ට ඊළඟට F කියන මෙන්න මේ වාට ඉලෙක්ට්‍රෝන පිරෙද්දී හැම තිස්සෙම පරමාණුවක ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ හැම කාක්ෂිකයටම තනි ඉලෙක්ට්‍රෝනිය බැගින් පිරුණෙන් පස්සේ. හරි පාරක්. මේ වගේ P D F කියන ඒවාට එහෙම නැත්නම් S ට ඔය ඕනම එකකට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ එයාගේ හැම කාක්ෂිකයකටම තනි ඉලෙක්ට්‍රෝනය ගානේ පිරුණෙන් පස්සේ. එහෙනම් අපි හිතමු P ට ඉලෙක්ට්‍රෝන දෙකක් පිරලා තියෙන වෙලාව. ඒ කියන්නේ P ට ඉලෙක්ට්‍රෝන දෙකක් පිරලා තියෙද්දි මෙහෙම පිරුණොත් හරිද? නෑ මෙහෙම පිරුණොත් වැරදි. ඇයි ඒ? හැමෝටම තනි ඉලෙක්ට්‍රෝන ගානේ පිරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙතනදී මෙයාට එක ඉලෙක්ට්‍රෝනයයි මෙයාට එකයි විදිහට පිරෙනවා. එහෙම නැත්නම් අපි හිතමු P ට ඉලෙක්ට්‍රෝන හතරක් පිරී ඇති විට P ට ඉලෙක්ට්‍රෝන දෙකක් පිරී ඇති විට එතකොට P ට ඉලෙක්ට්‍රෝන හතරක් පිරී ඇති විට මොකද වෙන්නේ? මෙන්න මෙහෙම හිතන්න. මෙහෙම වෙන්න පුළුවන්ද? බෑ මෙහෙම වෙන්න බෑ. තනි ඉලෙක්ට්‍රෝනය ගානේ පිරෙන්න ඕනේ. හැමෝටම දියුක්ම ඉලෙක්ට්‍රෝනය ගානේ පිරලා තමයි යුගලනය වෙන්නේ. මෙහෙම තුනක් පිරලා මෙහෙට. ඒ කියන්නේ උපරිමව තියෙන බැමුම් සමාන වෙන්න ඕනේ. දැන් එනම් ඉලෙක්ට්‍රෝන වල බැමුම් උපරිමව සමාන්තර විය යුතුයි. එන වැඩිම ගානකදී සමාන වෙන්න ඕනේ. කියන්නේ වැඩිම ඉලෙක්ට්‍රෝන ගානක බැමුම් සමාන්තර වෙනවා. උපරිමව සමාන්තර විය යුතුයි. වරන් ඇතුල් ගන්න. වැඩිම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක වැඩිම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක වැඩිම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක භ්‍රමණ සමාන්තර වනසේ භ්‍රමණ සමාන්තර වනසේ හරි. එහෙනම් මෙහෙම පිරෙන්න පුළුවන්ද? බෑ. දාන්නේ නම් කොළ පාටින් පළවෙනි තරු ලකුණ. කොළ පාටින් පළවෙනි තරු ලකුණ. එනම් පරමාණුක කාක්ෂිකවලට ඉලෙක්ට්‍රෝන පිරීමේදී ඒවා යුගලනය වන්නේ සෑම කාක්ෂිකයකටම තනි ඉලෙක්ට්‍රෝනය බැගින් පිරුණු විටදී අපි තව එකක් බලමු D ට ඉලෙක්ට්‍රෝන හතරක් පිරී ඇති විට D ට ඉලෙක්ට්‍රෝන හතරක් තිබ්බොත් කොහොම තියෙනව එහෙනම් එකයි දෙකයි
3යි 4යි මේ විදිහට තියෙනවා. මෙහෙම තිබ්බොත් වැරදි නේද? ඒ කියන්නේ මේ විදිහට තිබ්බොත් හරිද? නෑ. මෙහෙම තිබ්බොත් හරිද? නෑ එහෙම තිබ්බොත් වැරදි. හරියන්නේ හැමෝටම තනි ඉලෙක්ට්‍රෝනය බැගින් පිරලා තමයි යුගලනය වෙන්නේ. අදාන්න. උදාහරණ ටිකක් දාන්න. උදාහරණ දාන්න මේ උදාහරණ හතර. ඔය උදාහරණ හතර දාන්න. වෙන්නේ කාක්ෂිකයකට ඉලෙක්ට්‍රෝන යුගලනය වෙන්නේ හැමෝටම තනි ඉලෙක්ට්‍රෝන ගානේ පිරුණාන් පස්සේ මේ විදිහට ඊළඟ තියෙන දේ තමයි ඊළඟ තියෙන විශේෂත්වය තමයි හැමෝගෙම තනි ඉලෙක්ට්‍රෝන ගානේ තියෙනවා නම් ඒගොල්ලන්ගේ භ්‍රමණ එකම දිශාවට වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට නම් P ගේ ඉලෙක්ට්‍රෝන 3ක් ඇති විට මොකද වෙන්නේ කියලා P ගේ ඉලෙක්ට්‍රෝන 3ක් ඇති විට මොකද වෙන්නේ කියලා. මෙන්න මෙහෙම P ගේ ඉලෙක්ට්‍රෝන 3ක් තිබ්බොත් මොකද වෙන්නේ කියලා හොඳට බලන්න. මෙහෙම තිබ්බොත් ඒක වැරදි. ඇයි මේ බලන්න අපිට ඕන නම් මේක තනි ඊතල වලින් පෙන්වන්නත් පුළුවන් අර්ධ ඊතල වලින් පෙන්වන්නත් පුළුවන් ප්‍රශ්නයක් නෑ. හරිද? එහෙනම් මෙහෙම පෙන්නුවත් එකයි තනි ඊතල වලින් පෙන්නුවත් එකයි. හරිද? අපි කියවනේ උඩට යන්නේවා වෙන එකක් යටට යන්නේවා වෙන ඒවා කියලා. ඒ දිශා දෙකක් කියලා. දැන් මේක එකක් උඩට අනිකත් උඩට එකක් යට. එහෙම තියෙන්න පුළුවන්ද? මේගොල්ලන්ගේ භ්‍රමණ එකම දිශාවට වෙන්න ඕනේ. ඒ කියන්නේ එක්ක මේ විදියට එකම ඉහළ දිශාවට භ්‍රමණ වෙන්න ඕනේ. එක්ක මෙන්න මේ විදියට එකම පහළ දිශාවට භ්‍රමණ වෙන්න. ඔය විදිහට ඉලෙක්ට්‍රෝන 3ක් තියෙද්දී එක්ක ඉහළ දිශාවට භ්‍රමණ වෙන්න ඕනේ. එක්ක පහළ දිශාවට භ්‍රමණ තියෙන්න ඕනේ. මෙන්න මේ විදියට තියෙද්දී අපි යාට ඉලෙක්ට්‍රෝන 3 භ්‍රමණ සමාන්තරව තියෙද්දී තමයි ස්ථායි වෙන්නේ. මේක ස්ථායි නෑ. මේකට දාන්න ළඟට. මෙන්න මේ විදියට. දාන්න. එසේම සමතේජ කාක්ෂිකවල තනි ඉලෙක්ට්‍රෝනීය බැගින් නැති විට තනි ඉලෙක්ට්‍රෝනීය බැගින් ඇති විට ඒවායේ භ්‍රමණයන් එකම දිශාවට පැවතීම වඩා ස්ථායි ගන්න P ගේ ඉලෙක්ට්‍රෝන 3ක් ඇති විට මෙහෙම තිබ්බොත් වැරදි ඈ තේරෙනවද? ඒ කියන්නේ හරියටම තනි ඉලෙක්ට්‍රෝන තිබ්බා වගේම තමයි. හරිද? තනි ඉලෙක්ට්‍රෝනයක් තිබ්බා වගේම තමයි. තේරුණාද? ඒසත් කිසිම මොහොතක මේ විදිය වැඩ කරන්න එපා. එකම දිශාවට තියෙනවා. තේරුණාද? එකම දිශාවට. තනියම තියෙනවා. දෙකක් තිබ්බත් එහෙමම තමයි ළමයි ඈ. කියන්නේ P ගේ දෙකක් තිබ්බා කියලා හිතන්නකෝ. P ගේ ඉලෙක්ට්‍රෝන දෙකක් තිබ්බොත් මෙහෙම තියෙන්න බෑ. හරිද? P ගේ ඉලෙක්ට්‍රෝන දෙකක් තිබ්බොත් මේ පැත්තට එකයි මේ පැත්තට එකයි තියෙන්න බෑ. එතකොට වැරදි. කොහොම තියෙන්න ඕනේ? එකම දිශාවට තියෙන්න ඕනේ. භ්‍රමණයන් එකම දිශාවට වෙන්නේ. මේ පැත්තටයි මේ පැත්තටයි. ඒ කියන්නේ එකම පැත්තට තිබ්බොත් තමයි එයා ස්ථායි වෙන්නේ. මෙහෙම තිබ්බොත් වැරදි. මෙහෙම තිබ්බොත් හරි. මේකත් දාගන්න. නේද? මේකත් දාගන්න.
හරිද? එහෙනම් අපි ඊළඟ එකට යමු. එහෙනම් මේ නියම ටික පිළිපදින්න ඕනේ. පළවෙනි එක අවබෝධ මූල ධර්මය, දෙක ෆෞලි බහිෂ්කාර නියමය, තුන හුන්ගේ නියමය. ඔය නීති තුන පිළිපැද්දා අපිට හරියට ලස්සන්ට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික ලියන්න පුළුවන්. හරි. එහෙනම් දැන් අපි උදාහරණ ටිකක් බලමු. කොහොමද බලන්නේ? අපි පළවෙනියෙන්ම හයිඩ්‍රජන්ගේ කියන්නේ පරමාණු ක්‍රමාංකයේ වැඩි වෙන විදියට ඉලෙක්ට්‍රෝන ලියාගෙන යනවා. දැන් පරමාණු ක්‍රමාංකයේ තියෙන ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන කියලා අපි දන්නවනේ මේ කියන්නේ නම් හයිඩ්‍රජන් 1. ඔන්න අපි එකින් එක ඉලෙක්ට්‍රෝන ලියාගෙන යන්නේ. මෙන්න හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගෙන යන්න අපි. මෙන්න මේ විදිහට. මෙන්න පරමාණුක ක්‍රමාංකය. මෙන්න මූලද්‍රව්‍යය. පරමාණු ක්‍රමාංකය දන්නවා, මූලද්‍රව්‍යය දන්නවා. දැන් අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියමු. මොකද ඉලෙක්ට්‍රෝන වින්‍යාස. ඔය අපිට එකින් එක ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න පුළුවන්. දැන් අපි පරමාණු වින්‍යාස එකක් වෙන කෙනාගේ මූලද්‍රව්‍ය මොකක්ද? හයිඩ්‍රජන්. පරමාණු වින්‍යාස එකක් වෙන කෙනාගේ මූලද්‍රව්‍ය හයිඩ්‍රජන්. ඒ කියන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද? ඉලෙක්ට්‍රෝන 1යි. පරමාණු ක්‍රමාංකය 2 නම් ඉලෙක්ට්‍රෝන 2යි මූලද්‍රව්‍ය. 3යි නම් මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන 3යි. දැන් ඉලෙක්ට්‍රෝන පිරෙන්න යන්නේ. බලන්න රවුෆ්බාව මූල ධර්මයේ. යන්න රවුෆ්බාව මූල ධර්මයේ ගාවට. ගිහලා බලන්න. අඩුම ශක්ති මට්ටමකට තමයි මුලින්ම. කාටද? 1s තමයි පළවෙනි ශක්ති මට්ටමේ 1s තමයි ඉන්නේ. කවුද? පළවෙනි ශක්තිමේ 1s. එහෙනම් අපි කියනවා මෙන්න මේක ඉලෙක්ට්‍රෝනේ පිරෙන්නේ මෙන්න මේ විදිහට. හොඳට බලන්න. පළවෙනි ශක්ති මට්ටමේ මොකේද? පළවෙනි ශක්ති මට්ටමේ S කියන උපශක්ති මට්ටමේ S කියන උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන එකක් පිරෙනවා. මොකද්ද? පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S කියන උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන එකක් පිරලා තියෙනවා. ඔන්න ඕක තමයි අපි කියන්නේ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එහෙනම් මේ මොකද්ද? මෙතන ඔයාලට කියනවා ප්‍රධාන ශක්ති මට්ටම. මේ මොකද්ද? ප්‍රධාන ශක්ති මට්ටම. මේ S කියන්නේ මොකද්ද? උපශක්ති මට්ටම. මේ එකේ කියන්නේ ඉලෙක්ට්‍රෝන කොච්චරක් මේ උපශක්ති මට්ටමේ තියෙනවද කියන්නේ. එහෙනම් මේ විදිහට ඔයාට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියාගෙන යන්න පුළුවන්. ප්‍රධාන ශක්ති මට්ටම 1, උපශක්ති මට්ටම S, ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන 2යි. දැන් ඔන්න අපි දෙවනිය බලමු. පරමාණු ක්‍රමාංකය 2 වෙන්නේ හීලියම්ගේ. හරි. 2 වෙන්නේ හීලියම්. හීලියම්ගේ එහෙනම් ඉලෙක්ට්‍රෝන 2යි. එහෙනම් 1s පිරීලා ඊළඟට අපි මෙයාගේ ඉලෙක්ට්‍රෝන 2යිනේ s ගේ කීයක් තියාගන්න පුළුවන්ද? 2ක් තියාගන්න පුළුවන්. ඔන්න ඉලෙක්ට්‍රෝන 2 යාගේ පිරුණා. හරි. 1s 2යි.
දැන් ලිතියම්ගේ වින්‍යාසය 1s 3යි කියලා මම දානවා. 1s 3යි කියලා වින්‍යාසයක් තියෙන්නට පුළුවනිද? බෑ. මොකද්ද 1s 3යි කියලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙන්න බෑ කියලා මම කියන්නේ ඇයි? s ගේ තියෙන කාක්ෂික 1යි. එහෙනම් අපි දන්නවා පෞලි බහිෂ්කාර නියමයට s ගේ තියාගන්න පුළුවන් කාක්ෂික එකේ ඉලෙක්ට්‍රෝන 2යි. එහෙනම් s ගේ තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 2යි. එහෙනම් s උපශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 2යි. එහෙනම් 3ක් තියාගන්න බෑ. එහෙනම් මේ කරලා තියෙන එක වැරදි. අඩි වැරදි. එහෙනම් ඔන්න s ට පිරෙන්න පුළුවන් උපරිමයේ 2යි. මොකද s ට පිරෙන්න පුළුවන් උපරිමයේ 2යි. දැන් 3ක් තියෙනවා ලිතියම්. එහෙනම් ඊළඟ ඉලෙක්ට්‍රෝනය පිරෙන්න ඕනේ. දැන් යනවා ඊළඟට ශක්තිය වැඩි කාගේද කියලා. මේ බලන්න. 1s ට පස්සේ ශක්තිය වැඩි කෙනා කවුද? 2s. එහෙනම් ඊළඟට පිරෙන්නේ 2s ට. එහෙනම් ඉතුරු ඉලෙක්ට්‍රෝන එකයි ඒක ගිහිල්ලා 2s ට පිරෙනවා. ඊළඟට බෙරිලියම්ට යනවා. හොඳේ. බෙරිලියම්ගේ 1s ට 2ක් පිරුණා. තව ඉලෙක්ට්‍රෝන 2ක් ඉතුරුයි. එහෙනම් එයා ගිහිල්ලා 2s ට පිරෙනවා. එහෙනම් 1s2 2s2. දැන් ඊළඟට බෝරෝන් 5යි. මේ බලන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාස අවුපාවුල් ගන්නට අනුව පිරෙන්න ඕන විදිහ ඈ. 1s ට පිරුණාන් පස්සේ 2s පිරලා වුණාන් පස්සේ යන්න ඕනේ 2p. එහෙනම් බෝරෝන්ගේ 5යි නේද? දැන් මේ 2s උත් පිරලාද? ඔව්. 1s2 2s2 2p1 2s ට පිරුණා. දැන් p ගේ ඉලෙක්ට්‍රෝන කීයක් තියාගන්න පුළුවන්ද? p ගේ ඉලෙක්ට්‍රෝන 6ක් තියාගන්න පුළුවන්. එහෙනම් කාබන් බලමු. 6ක් ඉන්නවා ඉලෙක්ට්‍රෝන. 1s2 2s2 ඉලෙක්ට්‍රෝන 4ක් තියාගෙන ඉවරයි. p ට 2ක් යනවා. ඔන්න ඉලෙක්ට්‍රෝන බෙදිලා ඉවරයි. නයිට්‍රජන්ට 1s2 2s2 2p3 ඔක්සිජන්ට 1s2 2s2 2p4 ෆ්ලෝරින්ට 1s2 2s2 2p5 ඔන්න විදිහට ඉලෙක්ට්‍රෝන පිරුණා. දැන් නියොන්ට යනවා. නියොන්ට පිරුණාන් පස්සේ 1s2 2s2 2p6 දැන් p පිරලා ඉවරයි. p ගේ 6යි තියාගන්න පුළුවන්. s ගේ 2යි p ගේ 6යි. දැන් එතනින් එහාට ඉන්න බෑ එහෙනම්. මේ බලන්න 1s ට පිරුණා 2s ට පිරුණා 2p ට පිරුණා. දැන් 2p ගෙන් පස්සේ එයා පිරিলা නම් යන්න ඕනේ 3s ට. ඊටද 3s ට. එහෙනම් දැන් අපි සෝඩියම් කියන්නේ 1s 2 2s 2 2p 6 3s. එහෙනම් ඊළඟට 3ට පිරෙන්නේ. කාටද පිරෙන්නේ? 3ට. එහෙනම් මේ විදිහට ඔයාට අර නීතීන් පාවිච්චි කරලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසයන් ලියාගෙන යන්න පුළුවන්. ඒ නීතීන් පාවිච්චි කරලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසයන් ලියාගෙන. එහෙනම් මේ විදිහට පළවෙනි මූලද්‍රව්‍ය 54ම ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික අපි ලියාගෙන යනවා. පළවෙනි මූලද්‍රව්‍ය 54ම ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික අපි ලියාගෙන යනවා. ගත්ත කොහොමද ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්නේ කියලා. ඒකට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන විදිය මත අපි ඒගොල්ලන්ගේදී නීති සෙට් එකක් කතා කරා. ඒතර පළවෙනි නීතිය තමයි එයාගේ අවුස්භාව මූලධර්මය. පෙළගන්න නෝට් එකත් එක්ක මොහොමම අවුස්භාව මූලධර්මය. අවුස්භාව මූලධර්මය කියන්නේ ඉලෙක්ට්‍රෝන පිරෙද්දී ඒවා පිරෙන්න ඕනේ ඒගොල්ලන්ගේ ශක්තිය වැඩි වෙන පිළිවෙලට. කොහොමද? ශක්තිය වැඩි වෙන පිළිවෙලට. ඒ කියන්නේ අඩු ශක්තිය තියෙන ශක්ති මට්ටමේ ඉඳන් උපශක්ති මට්ටමේ ඉඳන් වැඩි ශක්තියක් තියෙන උපශක්ති මට්ටම දක්වා පිරෙන්නේ. අඩු ශක්තියක් තියෙන උපශක්ති මට්ටමේ ඉඳන්
වැඩි ශක්තියක් තියෙන උපශක්ති මට්ටම දක්වා පිරෙන්නේ. ඒ කියන්නේ මෙයා ගත්තන් පස්සේදී S පිරුණෙන් පස්සේ 1S පිරුණෙන් පස්සේ 2S ඊට පස්සේ 2P 3S 3P ඊළඟට 3D පිරෙන්නේ නැහැ. ඊළඟට 4S පිරෙන්නේ. 4S පිරලා තමයි 3D ඔන්න ඔක තමයි තියෙන විශේෂත්වය. ඒ අනුව අපි ඉගෙන ගත්ත විදිහට අර මූල ධර්මයේ පාවිච්චි කරලා එකින් එකට ශක්තිය වැඩි වෙන පිළිවෙලට දාන්න ඕනේ. ඊළඟ අපි ඉගෙන ගත්ත පෞලි බහිෂ්කාර නියමය. පෞලි බහිෂ්කාර නියමයේ සරලම තේරුම යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුක තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තොත් එයාට එකම ක්වොන්ටම් අංක පවතින්නේ නැහැ. ක්වොන්ටම් අංක වෙනස් අංක තමයි යාට තියෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි පරමාණුක කාක්ෂිකයක් ගත්තොත් එයාට තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන දෙකයි. ඒවා ප්‍රතිවිරුද්ධ අතට භ්‍රමණීය වෙනවා. ප්‍රතිවිරුද්ධ අතට භ්‍රමණීය වෙනවා කියන්නේ එයාට ප්‍රතිවිරුද්ධ චුම්බක ගුණ තියෙනවා. ඒ කියන්නේ ක්වොන්ටම් අංක දෙකක් තියෙන්නේ. අපි ඒගොල්ලන්ගේ අර උඩ අතට භ්‍රමණීය වෙන කෙනාට බැමුම් උඩ අතට තියෙන කෙනාට කිව්වා ධන භාගය කියලා ක්වොන්ටම් අංකය බැමුම් ක්වොන්ටම් අංකය අනිත් කෙනාට ඍණ භාගය කියලා කිව්වා. ඒක අපි පස්සේ ක්වොන්ටම් අංක වලින් හොඳට කතා කරමු. ඊළඟට අපි ඊළඟ දේ තමයි මෙන්න මේකේදී ගත්තාම මෙන්න මේගොල්ලන්ගේදී ඊළඟ තියෙන විශේෂත්වය තමයි අපි බලන්න හුන් නීතිය. හුන් කියනවා යම්කිසි පරමාණුක කාක්ෂිකයක් ස්ථායි වෙන්නේ ඒ වාගේ උපරිම ඉලෙක්ට්‍රෝන ගාන භ්‍රමණ සමාන්තර විදියට තියෙද්දී ඒ කියන්නේ භ්‍රමණ සමාන. එහෙනම් කාක්ෂිකයකට පරමාණුක කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන යුගලනය වෙන්නේ හැමෝටම එක ගාන පිළිගන්න. හැමෝටම එක ගාන පිරුණෙන් පස්සේ එක ගාන හිටියොත් ඒගොල්ලන්ගේදී භ්‍රමණ අනිවාර්යෙන්ම සමාන්තර වෙන විදියට තියෙනවා. භ්‍රමණ අනිවාර්යෙන්ම සමාන්තර වෙන විදියට තියෙනවා. ඒ විදියට අපිට මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙනවා. දැන් මේ අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එකේ නම් 54ට ලියලා ඒක ඊළඟට විනාශ වෙන පද කාණ්ඩ ටිකක් තියෙනවා. ඒ වෙනස් වෙන දේවලුත් අරගෙන ඊළඟට මේකේ තව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න ක්‍රම තියෙනවා. භ්‍රමණ දක්වලා ලියන්න පුළුවන්, කෙටි කරලා ලියන්න පුළුවන්, ශක්තිය දක්වලා ලියන්න පුළුවන්. එක ක්‍රම වලට යාව ලියන්න පුළුවන්. එතකොට අපි ඊළඟට කොහොමද ඒගොල්ලන්ට ලියන්නේ කියලා බලමු. හරිද? එහෙනම් ඔය විදිහට අපි ඊළඟ දවසේදී ටික සාකච්ඡා කරමු. එහෙනම් හැමෝටම උසර්ණයි දෙයන් පීඨයි රත්නත්‍රි ආශිර්වාදයයි ඔය ටික බලන්න 54 දක්වා අනිවාර්යෙන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික ලියන්න. ඊළඟ දවසේදී අපිට ඔය ටික සාකච්ඡා කරන්න.